2020 සාමාන්‍ය පෙළ දරුවන් උදෙසා විශේෂ සත්කාරයක් සිදු කරන්නට අපි හිතුවා. ඒ නිසා මම ඔබට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් සංක්ෂිප්තව පාඩම් මෙනෙහි කිරීමක් සිදු කරනවා. මුලින්ම අපි ව්‍යාකරණ පාඩමකට ප්‍රවිෂ්ඨ වෙමු. වාක්‍ය උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය. මේ පාඩමේදී මූලික සම්ප්‍රදායන් ටික මම ඔයාලට කියලා දෙන්නේ. වාක්‍යයක් නිර්මාණය කරනකොට ඉස්සෙල්ලම අපි හොයාගන්නේ ඒ වාක්‍ය ආඛ්‍යාතය. ඉස්සෙල්ලම හොයාගන්නේ ඒ වාක්‍ය ආඛ්‍යාතය. මොකද්ද ආඛ්‍යාතය කියන්නේ? වාක්‍යයක අවසානයේට සිදුවන ක්‍රියාවට අපි කියනවා ආඛ්‍යාතය. අපි කියන්නේ ළමයි පන්තියේ ඉගෙන ගනිති. කිව්වොත් ආඛ්‍යාතය තමයි ඉගෙන ගනිති. අන්න ඒ ආඛ්‍යාතය දැක්කට පස්සේ ඒ ආඛ්‍යාතයෙන් අහන ප්‍රශ්නේ තමයි ඒ ආඛ්‍යාතයෙන් අහන ප්‍රශ්නෙට ලැබෙන පිළිතුර තමයි උත්තරය. ආඛ්‍යාතයෙන් ප්‍රශ්න කරාට පස්සේ ඒ ආඛ්‍යාතයෙන් අහන ප්‍රශ්නෙට ලැබෙන පිළිතුර තමයි උත්තරය. උත්තරය. එතකොට අපි ළමයි පන්තියේ ඉගෙන ගනිති. ඉගෙන ගනිති කියන ආඛ්‍යාතය දැක්ක හැටිය හිතට එන ප්‍රශ්නේ මොකද්ද? කවුද ඉගෙන ගනිති? උත්තරේ ළමයි. ඒක තමයි උත්තරය. හැබැයි හැමතිස්සෙම අනේ කවුද කියන ප්‍රශ්නේ නෙමෙයි. අපි හිත මෙහෙම වාක්‍යයක්. වැද්දන් විසින් මුව මැරිති. ආඛ්‍යාතය මොකද්ද? මැරිති. මැරිති කියන ආඛ්‍යාතය දැක්ක හැටිය අපේ හිතට එන ප්‍රශ්නේ තමයි කාවද මැරෙන්නේ? කාවද මැරෙන්නේ? මුව. හරිද? එතෙන්දී උත්තරය මුව. ඒක සරල මට වටහා ගන්න හැමතිස්සෙම වාක්‍යයේ ක්‍රියාව කරන කෙනා උක්ත වෙන්න ඕනේ. ක්‍රියාව කරන කෙනා උක්ත වෙන්නත් පුළුවන්. එයාට කියනවා කර්තෘ කියලා. ක්‍රියාවට යටත් වෙන දේ උක්ත වෙන්නත් පුළුවන්. ඒකට කියනවා කර්මය කියලා. හරිද? ඔන්න මම නැවත කියනවා. ඉස්සෙල්ලම අපි වාක්‍යයක හොයාගන්නේ ආඛ්‍යාතය. ආඛ්‍යාතයේ ස්වභාවය අනුව අපේ හිතට එන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට ලැබෙන පිළිතුර තමයි උත්තරය. කර්තෘ උක්ත වෙන්නත් පුළුවන්. ළමයි පන්තියේ ඉගෙන ගනිති. ඉගෙන ගනිති. කවුද ඉගෙන ගනිති? ළමයි. එතකොට උක්ත වුණේ ළමයි. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනාව උක්ත වුණා. කර්තෘව උක්ත වුණා. හැබැයි අපි කිව්වා වැද්දන් විසින් මුව මැරිති. මැරිති කියන ආඛ්‍යාතයෙන් අපිට ඇහෙන්නේ කාවද මැරිති කියන ප්‍රශ්නේ. උත්තරේ මුව. එතකොට උක්ත වුණේ කර්මය. කර්මය කියන්නේ කර්තෘගේ ක්‍රියාවට යටත් වෙන දේ. හැම ආඛ්‍යාතකින්ම කවුද කියන ප්‍රශ්නේ යනන්නේ නේද? දැන් බලන්න උදාහරණයක් හැටියට දේවදූල පුතාලා ඔන්න ගමනක් යනවා. යනකොට එක යාළුවෙක් එකපාරට ආඛ්‍යාත කියනවා. ආඛ්‍යාත කියන්නේ තනි ක්‍රියාපදයක් කියනවා. ඒකට ඒ තන්නේ යාළුවෙක් එකපාරට මොකක් හරි ක්‍රියාපදයක් කියනකොටම අපේ කටින් පයින් ප්‍රශ්නයක්. එයා එකපාරට කියනවා. එකපාරට යන ගමන් එකපාරට මෙයා කියනවා ඉන්නවා කියලා. අපේ කටින් පයින් ප්‍රශ්නේ මොකද්ද? කවුද ඉන්නේ? අන්න කවුද ඉන්නේ? අන්න හරිද? ඒකට මොකක් හරි පිළිතුරක් එයා දෙනවා. ඊට පස්සේ තව ටිකක් දුරට යනකොට තව යාළුවෙක් එකපාරට වෙනම ආඛ්‍යාතයක් කියන වෙන ආඛ්‍යාතයක්. එයා එකපාරටම කියනවා හැලුණා කියලා. හැලුණා කියපු වෙලේ අපේ හිතට මතුවෙන ප්‍රශ්න මොකක්ද? මොකක්ද හැලුණා? ඒකට එයා දෙන පිළිතුර තමයි. හරිද? ඉන්නවා කිව්වහම කීයද ඒක? කවුරු අඳුරන කෙනෙක් හිටියා. හැලුණා කිව්වහම කියන්නේ මොකක් හරි අතේ තීච්ච දෙයක් බිමට හැලුණා. තව ටිකක් දුරට යනකොට එකපාරට කියන්න පුළුවන් කෑවා. අපේ කටින් පයින් ප්‍රශ්නයක්. මොකෙද්ද කෑවේ? ඒකට දෙන පිළිතුර තමයි උත්තේ. මොකද මේ ආඛ්‍යාතෙන් ප්‍රශ්න කරන්නේ ආයාසයෙන් නෙමෙයි. નિરાයාසයෙන්ම ප්‍රශ්න එනවා හිතට. ඒ ප්‍රශ්නයට ලැබෙන පිළිතුර තමයි උත්තය. ක්‍රියාව කරන කෙනා උක්ත වෙන්න පුළුවන් කර්තෘ. ක්‍රියාවට යටත් වෙන දේ උක්ත වෙන්න පුළුවන්. ඒකට කියන්නේ කර්මය. මතක තියාගන්න කාව උක්ත වුණා
උක්ත පද තියෙන්නේ සාමාන්‍යයෙන් එකයි. සාමාන්‍යයෙන් වාක්‍යක තියෙන්නේ උක්ත පද එකයි. උක්තය පමණක් උක්ත රූපයි, උක්තය හැර සෙසු පද අනුක්ත රූපයි. එතකොට උක්තය පමණක් උක්ත රූපයි, උක්තය හැර සෙසු පද අනුක්ත රූපයි කියනකොට ඔයාලට මතක් වෙනවා පොඩි කාලේ ඉගෙනගත්තු උක්ත අනුක්ත ભેදය. මතකද? උක්තය මම නම් අනුක්තය මා. උක්තය අපි නම් අනුක්තය අප. උක්තය තෝ සහ තී නම් අනුක්තය තා. උක්තය නුඹ නම් අනුක්තය නුඹමයි. උක්තය ඔබ නම් අනුක්තය ඔබමයි. හරිද? ඊළඟට ඒකේ බහුවචන දෙන්න. උක්තය තොපි නම් අනුක්තය තෙපි. උක්තය නුඹලා නම් අනුක්තය නුඹලාමයි. උක්තය ඔබ නම් ඒකේ බහුවචන ඔබමයි. ඔබලා කියන්නේ මොකද? ඔබලා කියන්නේ මොකද්ද? ක්‍රියාපදය. යාම ගස් ලැබුව අපි ඔබලා බලනවා ඉදිලාද කියලා. ඒක ක්‍රියාවක් නේ. ඊට ඔබ කියන එකේ බහුවචනේ ඔබමයි. ඒකේ අනුක්තයත් ඔබමයි. හරිද? මම නම් මා, අපි නම් අප. ඒක උත්තම පුරුෂ. තෝ තී නුඹ ඔබ, තා නුඹ ඔබ, තොපි නුඹලා ඔබ, තෙපි නුඹලා ඔබ. ඒ මොකද්ද? මධ්‍යම පුරුෂය. උත්තම පුරුෂ කියන්නේ මගේ කොට මමයි අපි. මධ්‍යම පුරුෂ කියන්නේ මගේ ඉස්සරහා ඉන්නකොට. හරිද? අපේ ළඟ නැති හැමෝම මොනවද? ප්‍රධාන පුරුෂ. මිනිසා, ගැහැණිය, රජතුමා, සෙනවියා, ග්‍රෝසමල, ගස, ගංගාව, පණ ඇති සහ නැති ඕනම දෙයක් ප්‍රථම පුරුෂ. හොඳට මතක තියාගන්න ප්‍රථම පුරුෂ ඒක වචන නම් උක්තය අනුක්තය දෙකම එක හා සමානයි. මිනිසා නම් මිනිසාමයි. ඇමතිතුමා නම් ඇමතිතුමාමයි. මතක තියාගන්න ඇමතිතුමා නම් වෙන්නේ නැහැ. ගුරුතුමා නම් ගුරුතුමාමයි. ගස නම් ගසමයි. පාසල නම් පාසලමයි. ප්‍රථම පුරුෂ ඒක වචන උක්ත පදයක උක්තය අනුක්තය දෙකම එක හා සමානයි. ඊළඟ උක්ත පදයේ අවසන් වෙන්නේ එක් කියලා නම් අනුක්ත පදයේ අවසන් වෙන්නේ එකු කියලා. මිනිසෙක් මිනිසෙකු. බල්ලෙක් බල්ලෙකු. නරියෙක් නරියෙකු. උක්තේ අවසන් වෙන්නේ අක් කියලා නම් අනුක්ත වෙන්නේ අක කියලා. ගැහැණිය ගැහැණියක. යක්ෂණිය යක්ෂණියක. බැල්ලියක් බැල්ලක බැල්ලියක. දැක්කද? මම කියන්නේ කෙටිම විදිහට. ඊළඟට ප්‍රථම පුරුෂ බහුවචන උක්ත පද බහුවචන නම් අවසන් වෙන්නේ පුතේ ඕ ශබ්දයෙන් හරි, හූ ශබ්දයෙන් හරි, ඊ ශබ්දයෙන් හරි. ඕ බල්ලෝ, ඌ ශබ්දය කුකුල්ලු, ඊ ළමයි. දැක්කද? එක්කෝ ඕ ශබ්දයෙන් බල්ලෝ, එක්කෝ ඌ ශබ්දයෙන් කුකුල්ලු, එක්කෝ ඊ ශබ්දයෙන් ළමයි. මේ සියල්ලම අනුක්ත වෙන්නේ හල් නෑන්නේ. එතකොට බල්ලෝ මොන වෙනවද? බල්ලන් වෙනවා. කුකුල්ලු කුකුලන් වෙනවා. ළමයි ළමයි වෙනවා. හරිම ලේසි. මේක තමයි උක්ත අනුක්ත ભેදේ කෙටිම ක්‍රමය. එතකොට මොන බලන්න මොලේද මතක් කරන්නේ? ආඛ්‍යාතේ හොයාගත්ත අවසාන ක්‍රියාව. ආඛ්‍යාතේ ස්වභාවයට අනුව එකකින් ප්‍රශ්න කරලා උක්තේ හොයාගත්තා. උක්තය පමණ උක්ත රූපයි. උක්තේ හැර සසුපද අනුක්ත රූපයි. දැන් තියෙන අවසාන පියවර. මේ කුංචි කාලෙත් ඔයාලා කරා. ශිෂ්‍යත්වෙට පෙර කරා. උක්තයට ගැලපෙන්න තියන්න ඕනේ පුතේ ආඛ්‍යාතේ. මෙයාට ගැලපෙන්න මෙයාව තියන්න ඕනේ. උක්තයට ගැලපෙන්න ආඛ්‍යාතයේ තියෙනකොට අපි කරුණු තුනක් සැලකිල්ලට ගන්නවා. මොනවද කරුණු තුන? වචන ભેදය කියන්නේ මොකද්ද? ඒක වචන බහු වචන ભેදය. උක්තේ ඒක වචන නම් ආඛ්‍යාතේ ඒක වචනයි. උක්තේ බහු වචන නම් ආඛ්‍යාතේ බහු වචනයි. හරිද? ඊළඟට ලිංග ભેදය. ලිංග ભેදය. උක්තේ ස්ත්‍රීලිංග නම් ආඛ්‍යාතේ ස්ත්‍රීලිංග අම්මාවත් කන්නීය. උක්තේ පුරුෂ ලිංග නම් ආඛ්‍යාතේ පුරුෂ ලිංග තාත්තාවත් කන්නේ. අවසානයේ පුරුෂ ભેදය. පුරුෂ කියන්නේ මොකද්ද? අපි ඉස්සෙල්ලා කතා කරේ උත්තම මධ්‍යම ප්‍රථම. ඔයාලා මේකක් දන්නවා. උක්තේ වමන ආඛ්‍යාතේ මියන්නේ අවසන්. උක්තේ අපි නම් ආඛ්‍යාතේ මුයන්නේ අවසන්. උක්තේ තෝ තී නුඹ ඔබ නම් ආඛ්‍යාතේ අවසන් වෙන්නේ කියන්නේ.
උක්තේ තොපි නුඹලා ඔබ නම් ආඛ්‍යාත අවසන් වෙන්නේ කියන්නේ. උක්තේ මිනිසාන ගැහණිය නම් ආඛ්‍යාතේ කියන්නේ. උක්තේ මිනිස්සු නම් ඔව්හු නම් ආඛ්‍යාත අවසන් වෙන්නේ තියන්නේ. ඔන්න වාක්‍ය හා සම්බන්ධ සාමාන්‍ය සම්ප්‍රදාය ඉවරයි. මේ ව්‍යාකරණ අපිට බැරියි. සිංහල ව්‍යාකරණ ඇතුළේ වැඩිපුර තියෙනවා පාලි සංස්කෘතය වචන. අපි හිතන්නේ පාලියෙන් නෙමෙයි. ඒ වුණාට අපි ව්‍යාකරණ ඉගෙන ගන්නේ පාලියෙන්. ඒතර අපිට ව්‍යාකරණ ලැබෙනවා. මගේ සිංහල පන්තිය තුල මම ඔබට ඊටාම සරලව සිංහලෙන් ව්‍යාකරණ උගන්වන්නේ. මොකද මේ පාලි හෝ සංස්කෘත ව්‍යාකරණ නෙමෙයි සිංහල ව්‍යාකරණ. බලන්න දැන් විනාඩියක අපිට මුළු පාඩම මෙනෙහි කරන්න බැරිද කියලා. ඉස්සෙල්ලම හොයා ගන්නවා ආඛ්‍යාතය. ආඛ්‍යාතය කියන වාක්‍ය අවසානයේ තියෙන ක්‍රියාව. ඊට පස්සේ ආඛ්‍යාතයෙන් ප්‍රශ්න කරාට පස්සේ ලැබෙන පිළිතුරු උක්තය. නේද? උක්ත පද එකයි. උක්තය පමණක් උක්ත රූපයි, උක්තය හැර සෙසු පද අනුක්ත රූපයි. ඒ සඳහා තමයි අපි අර උක්ත අනුක්ත ભેදය කතා කරන්නේ. අවසාන පියවර උක්තයට ගැලපෙන ආඛ්‍යාතයේ තියෙනවා මොන කරුණු අනුවද? පුරුෂ ભેදය, වචන ભેදය, ලිංග ભેදය කියන කරුණු අනුව. මෙන්න මේක තමයි උක්තාඛ්‍යාත සම්බන්ධ සාමාන්‍ය සම්ප්‍රදාය. මේක වෙනස් වෙන අවස්ථාවලට අපි කියනවා විශේෂ රීති කියලා. දෙවන පාඩමේදී මබට විශේෂ රීති කියලා දෙනවා. මිලඟ අපි යන අපි බොහොම වේගවත් මෙනෙහි කිරීමක් කරන්නේ සටහන් දීමක් වගේ දේවල් කරන්න යන්නේ. අපිට පුළුවන් වුණ සටහනක් මේ වීඩියෝ නතර කරමින් නරඹන්න. සාහිත්‍ය පාඩමකට සතර කම්මන්ත්‍රණය. සතර කම්මන්ත්‍රණය කියන්නේ උම්මග්ග ජාතකයෙන් උපුටාගත්තු 550 ජාතකයේ දිගම ජාතක කතාවක්. 550 ජාතකයේ විශේෂත්වය ඒට නිශ්චිත එක් ලේඛකයෙක් නොමැති වීම. 550 ජාතකය බහුකත්‍රූකයි. ලේඛකයන් කීප දෙනෙකුන් විසින් සුරචිතයි. මේ නිසා විවිධ කතා උපක්‍රමයන් අපි දකිනවා. ඇත්තටම මේ උම්මග්ග ජාතකයෙන් කලේ මිනිස්සෙකුට හිමිවන ප්‍රඥාව තමයි ඔහු සතු උතුම්ම ධනය බව ප්‍රකාශ කිරීම. ඔබගේ කෘතිය තුළ තියෙන මේ උද්ෘතය පමණයි. මුල් කොටසක් මම ගත්තොත් පොඩි උදාහරණයක් කියන්න ඔයාලා අහලා ඇති. මහෞෂධ පඬිතුමා උපදිනකොට සඳුන් කැටයක් මිටමලවාගෙන ඉපදුණා. ඒක ජීවිතයක්මක වෙන්න බෑනේ. ලී කැලි අතේ අරන් උපදින්න බෑනේ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? මම කතා කරුවා යන්නේ. මේ සඳුන් කැටය කියන්නේ සංකේතයක්. ඒ කියන්නේ එතුමාගේ ප්‍රඥාව උපතින්ම ආරම්භ. ඇයි ප්‍රඥාව සංකේතවත් කරන සඳුන් කැටයක් යොදාගත්තේ? සුභාෂිතේ කතුවරයා කියනවා සඳුන් කැබැල්ල ගැන සිනිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ. ඒ කියන්නේ සඳුන් කැටේ උරච්චි කරත් මෙහෙම තැළුවත් සිනිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ. මොනවා කළත් සුවඳයි. සඳුන් වලට මොනවා කළත් සුවඳයි. ඒ කියන්නේ ප්‍රඥාව මොනවා කළත් විනාශ කරන්න බෑ. ප්‍රඥාව තමයි දිනන්නේ. ප්‍රඥාව තමයි දිනන්නේ කියලා පෙන්වන්න තමයි ඔබට සතර කම්මන්ත්‍රණය යොදලා තියෙන්නේ. චූලනී බ්‍රහ්මදත්ත රජුන්ට හිටියා බොහොම මෝඩ අමනෝඥ උපදේශකයෙක්. ඒතර දේශපාලඥයෙකුට මෝඩ උපදේශකයෙක් හිටියොත් ඒ දේශපාලකයා ඉවරයි. ඒක තමයි මේ කතාවෙන් පෙන්නන්නේ. දවසක් මහා රෑ හැරෙනව කාටද? කේවට්ටට. කේවට්ටය කල්පනා කරනවා මේ රජ සැප මේ සැප කවුරු නිසාද මට ලැබුණේ? රජුරුව නිසා. රජුරුවට කෘතගුණ සලකන. මොකද කරන්නේ? රජුරුවම මුළු දමදිවටම අගරජ කරනවා. කියලා මොහු පරපණ නසන උපක්‍රමයක් රජතුමාට කියලා දෙන එක තමයි සතර කම්මන්ත්‍රණය. අමෝයනට එක්ක ගිහිල්ලා රජුරුවන්ට විතරක් ඇහෙන්න කියනවා මේ අපි සාදයක් පවත්වන මුවාවේ සියලුම රජදරුවන් ගෙන්නලා රාවලටයි මස්වලටයි මසවුල් වලට වසදාලා
ඒගොල්ලෝ මරනවා. දැන් බලන්න. බල තණ්හාව නිසා චූලනී බ්‍රහ්මදත්ත රජුත් මේකට කැමති වුණා. ඒ කියන්නේ ධන තණ්හාව නිසා, බල තණ්හාව නිසා මිනිස්සු පහත්ම දේවල් වලට එකඟ වෙනවා. ඉතින් ඒක අහන් ඉන්නවා හැබැයි මහෞෂධ පඬිතුමාගේ ඔත්තුකාරයෙක්. කවුද? ගිරාපෝතකයා. ගිරාපෝතක එකපාරටම ගසක කොළ අස්සෙන් මතුවෙලා ක්‍රෑෂ් කියලා හඬක්. ක්‍රෑක් කියන හඬ ඇහෙනකොටම කේවට්ටය ගල් උඩ බලනකොටම වාචස් පිටක් කේවට්ටගේ කටට හෙලනවා. බලන්න එදා ජාතක කතා කරුවා කොච්චර ලස්සන දේශපාලන පණිවිඩයක් තිබ්බද. රට විනාශ කරන වචන පාවිච්චි කරනවා නම් කවුරු හරි කෙනෙක් එයා කටට වර්චස් හෙලිය යුතුයි ජනතාව විසින්. බලන්න දීපු පණිවිඩය. එතකොට මේ ගිරාපෝතකයා ගිහිල්ලා මහෞෂධ පඬිතුමාට කියනවාද මහෞෂධ පඬිතුමා කියන ප්‍රඥාවන්තයනේ. එතුමා සියලුම අරමුණු ජයගන්නේ. මෙතන සිට මම මේ කතාවක් කියන්න උත්සාහ කරන්නේ ඔබ දන්න කරුණු පොයින්ට් අවුට් කරලා උත්තරයකට ලියන්න කියලා. එතුමා සියලුම අභියෝග ජයගන්නේ මොනවයිද? ප්‍රඥාවෙන්. මතකද? රජවරුන්ට යොදපු වසදාපු ආන්න පාන්න විනාශ කළ ආකාරය. සෙබළුන් යවන ව්‍යාජ රණ්ඩුවක් පටලගෙන ಭಾರತೀಯ භාෂාවෙන් කිව්වොත් පාටි එකේ සීට් බුක් කරන්න කිව්වේ නේද? ඇති වෙච්ච රණ්ඩුවේ තමයි අර ඔක්කොම විනාශ කරන්නේ. ඊට පස්සේ මේ තුලින් කුපිතවන රජවරුන් පිරිස මියුළු නුවර වටලන බලන්න ඊළඟ උපාය. මහෞෂධ පඬිතුමා උපදෙස් දෙනවා ඇතුළු නුවර වැසියන්ට සාද පවත්වන්න, රාබොන්න, කැවිලි හදන්න, සින්දු කියන්න, බෙර ගහන්න. දැන් බලන්න සතුරන් ඇවිල්ලා වට කරගෙන හෙල්ලවල් අමෝලාගෙන දුන්නවල් මානාගෙන ඊතල මානාගෙන අරගොල්ලෝ පාටි කරනවා. බලන්න එතකොට මේ හතුරා මානසික වැටෙනවා. එන මහෞෂධ පඬිතුමා කලේ මොකද්ද? සතුරාව මානසිකව දමණය කිරීම. හරිද? ඒකම විහිළුත් කරනවා අර උන් මරන්නේ නැවිලා. ඊතල අමෝරාගෙන ඉන්නවා දුන්නු අමෝරාගෙන. විවිධ ආයුධ සන්නද්ධ. නමුත් විහිළු කරන අරගොල්ලෝ රාබෝන ගමන් කැවිලි කන ගමන් මොකද්ද මේ? මහෞෂධ පඬිතුමාගේ උපායක්. ඒ පාර අනිත් පොදම උපාය තමයි හැමතැනම එතුමාගේ ඔත්තු කරවන් සිටින. අහනවා මොකද මේ මුන් මේ දඟලන්නේ ඇයි මේ සින්දු කියන්නේ? ඔත්තු කරුවෙක් කියනවා අපේ රජතුමා. එතුමා දවසක් තීරණය කළා තියෙනවා මුළු දඹදිවම රජවරු වට කරගෙන සාදයක් පවත්වන්න. ඉතින් දැන් ওই සාදේ තමයි පවත්වන්නේ. ඔයාලා වට කරලාද තියෙන්නේ? බලන්න එතනින් මේ ප්‍රයත්නයත් ඉවරයි. එතකොට ඊට පස්සේ ඇතුළු නුවරට දර සැපයුම ඔබ කතාව දන්න නිසා මම පොයින්ට්ස් ටික මතක් කරන්නේ. දර සැපයුම ලැබෙන එක නවත්තන්න හැදුවා. ඒ වෙලාවේ මහෞෂධයන් ඒ උපාය වැළැක්වුවා. ඇතුලේ තියෙන දර එළියට දාලා. ඊළඟට ජල සැපයුම ලැබෙන එක නවත්තන්න හැදුවා. ඒකත් ව්‍යාර්ථ කරා. එක රාත්‍රියකින් නිලුම් දණ්ඩ හදලා ඒක ඔවුන්ට පෙනෙන සලස්වන. දාන්නේ සැපයුම නවත්තන්න හැදුවා. එයත් ව්‍යාර්ථ කරා. කලල් පැදුලක් මත වී වපුරලා කෙත්යායක් මවලා පෙන්නලා. මේ හැම අවස්ථාවකදීම මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාව කියලා. ඒ වගේම එතුමාගේ ප්‍රඥාව විදහා දක්වන ඊළඟ ලස්සනම අවස්ථාව තමයි කේවට්ටයව ධර්ම යුද්ධයෙන් පරාජය කිරීම. ප්‍රඥාවන්තයා බලනවා තිස්සේම තමන්ගේ සතුරා දුර්වල වෙන්නේ මොන වගේ තැනකද? මහෞෂධ පඬිතුමා දන්නවා කේවට්ට දුර්වල වෙන තැනක් තමයි වස්තු ලෝභය. ඒ නිසා කේවට්ටට
මණිකක් මණික් ඔබවා කළ පළඳනාවක් අරගෙන එනවා. දැන් මේ ධර්ම යුද්ධයේ ඔට්ටුව තමයි ඉස්සෙල්ලා වැඳපු කෙනා පරාදයි. දැන් ජනතාව ඇතින්දි බලන් ඉන්නේ. කේවට්ට වයසක බමුණේ හරි ධන තණ්හාවෙන් යුක්ත මහෞෂධ පඬිතුමා ඒකේ අග්‍රමාණික්‍ය අපි කියන්නේ පෙන්ඩන් එක කියන ඒක ගලවලා ඇඟිල්ල ASCII තියාගෙන මහෞෂධ පඬිතුමා කරන්නේ ඇඟිල්ල ඈත්මෑත් කරලා අර මණික බිම දානවා. කේවට්ටට සියලු ඔට්ටු අමතක වෙනවා. පොරොන්දු කිවිසුම් අමතක වෙනවා. එයා නැඹුරු වෙනවා අර මණික ගන්න. නැඹුරු වෙනකොටම මහෞෂධ ඔහුගේ බෙල්ල තද කරලා අල්ල ගන්නවා. කොන්දෙනුත් තද කරලා අල්ලගෙන මිනිස්සුන්ට ඇහෙන්න තියෙනවා මට වඳින්න එපා ඔබට වඩා වැඩිමල් වඳින්න එපා කියන ගම මොකද කරන්නේ? කේවට්ටගේ මූණ අල්ලලා අතුල්ලන පොළවේ. කේවට්ටගේ මූණේ ලේ බේරෙනවා. කේවට්ටගේ පාර්ශවයේ පලා යනවා අපේ මහල්ලා බමුණා පරාජිත වුණා කියලා. බලන්න මම යාට උත්තර ලියනකොට හොඳ උපක්‍රමයක් කියලා දෙන්න. දැන් අපි කතා කරේ මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාව ප්‍රකාශ වෙන අවස්ථානේ. මොනවද අවස්ථාව? ඔත්තුකරුවන් යෙදීම, සතුරන්ව මානසිකව දමනය කිරීම, අර ව්‍යාජ රණ්ඩුවක් පටලවාගෙන මොකද කළේ? ආහාර පාන විෂ දැමු විනාශ කිරීම, ධර්ම යුද්ධයෙන් ජය ගැනීම, ඊළඟට දර සැපයුම, දාණ්ඩි සැපයුම, ජල සැපයුම නතර කරන්නට හදන විට ක්‍රියා කළ ආකාරය. මේ හැම අවස්ථාවකින්ම මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාව පැසසුමට ලක්වන්නාseම ඒකේ අනිත් පැත්තක් තියෙනවා මොකද්ද? කේවට්ටව අවඥාවට භාජනය වෙනවා. ධන තණ්හාවෙන් යුක්ත, බල තණ්හාවෙන් යුක්ත කේවට්ටගේ චරිතය හාස්‍යයට හා උපහාසයට මඳින් වෙනවා. අනේ නිසා මතක තියාගන්න මහෞෂධ පඬිතුමාගේ චරිතය වර්ණණයට මඳින්න ඕන හැම අවස්ථාවකම කේවට්ටව අවඥාවට උපහාසයට මඳින්න ඕන අවස්ථාව. මේ කතාව තුළ තියෙන කතා උපක්‍රම පැත්තෙන් ගත්තා. කතා උපක්‍රම ඇතුළේදී අපි දකිනවා හරි අපූර්වට අවස්ථාවන්ට ගැලපෙන භාෂාවක් යොදා ගන්නවා. හාස්‍ය රසය යොදා ගන්නවා. සංකල්ප රූපමවනවා. නේද? ඊළඟට චරිත අපූර්ව චරිත නිරූපණයක් යොදා ගන්නවා. අපූර්ව පරිසර වර්ණනා භාවිත කරනවා. නාට්‍යයක් ලෙසින් නාට්‍ය උචිතව දෙබස්සා සංවාද මෙහෙවනවා. ඒ අවස්ථාවන් විස්තර කළ ඒවට උදාහරණ සපයුවා මුද්‍රිත සපයුවාම තමයි පිළිතුරු බවට පත් වෙන්නේ. ඒතකොට අපි කතා කළේ උම්මංග චාතකයේ උද්ෘතයක් වන සතරකම් මන්ත්‍රණයෙන් ප්‍රඥාවන්තයාව පැසසුමට ලක් වෙමින් ධන තණ්හාව ඇති, බල තණ්හාව ඇති දුබලයාව බොහොම හාස්‍යයට උපහාසයට පත් කරන අන්දම. ඊළඟට ඔබගේ ප්‍රශ්න පත්‍රය තුල තියෙන අනිවාර්ය අංගයකට පිළිතුරු සපයන ආකාරය මම කියලා දෙන්න. සාරාංශකරණය. සාරාංශයේදී සිද්ධ වෙන්නේ ඡේදයක් දීලා ඒ ඡේදය වචන සීමා කරන්න ඕනේ. වචන අඩු කරන්න ඕනේ. හැබැයි අර්ථයට හානියක් නොවේ. මේක ලස්සන වැඩක්. වචන ප්‍රමාණය අඩු වෙන්නත් ඕනේ. අර්ථයට හානියක් නොවෙන්නත් ඕනේ. එහෙනම් මම මේ සාරාංශයේ ලකුණු සියල්ලම ලබා ගන්නා අන්දම ඊටම සංක්ෂිප්තව ඔබට මෙනෙහි කරන්න. ඉස්සෙල්ලම ඔබ කරන්න ඕනේ ප්‍රශ්න පත්‍රය තුල තියෙන ඡේදය. ඒ කියන්නේ අපිට සාරාංශ කරන්න දීපු ඡේදය පාඩය හොඳින් කියවා ගැනීම. හැබැයි මෙහෙමයි. මේක මානසික අභ්‍යාසයක්. මේ ඡේද කීවරක් කියවනවද කියලා තීරණය වෙන්නේ ළමයි අපගේ මානසිකත්වයට අනුවයි. අපි කලබල වෙලා ඉන්නවා නම්
කීපාරක් ඡේද කියුවත් හරියන්නේ නැහැ. ඉස්සෙල්ලම නිස්කලංක මනසකට එන්නේ. අනිත් ඔබ විභාගේ ලියන්න කලින් මතක තියාගන්න ඔබ පිළිතුරු සපයන්නේ කවර ප්‍රශ්නයකටද? ඒ ප්‍රශ්නය ගැන පමණයි. වෙන බාහිර දේවල් ගැන හිතන්න යන්න එපා. ලියපු ප්‍රශ්න ගැන හිතන්නම එපා. ලියන්න තියෙන ඒවා ගැන ඒවට ගියාම හිතන්න. දැන් මේ ඡේදය ගැන විතරක් හිතන්න. ඡේදය කියවා එහි ඇති ප්‍රධාන අර්ථය තේරුම් ගන්න. ඡේදය කියවලා ඒකේ තියෙන ප්‍රධාන තේමාව හිතට ගන්න. තේමාව හිතට ගන්න. එහෙනම් ඡේදයේ තියෙන මොකක්ද හිතට ගන්න? තේමාව. දෙවන පියවර දැන් දන්නවනේ අපි මේකේ තේමාව අපි හිතමු ලංකාවේ අධ්‍යාපනය ගැන තියුණා කියලා. වසංගත රෝග ගැන තියුණා කියලා. දේශපාලනය ගැන තියුණා කියලා. ආර්ථිකය ගැන තියුණා කියලා. සංස්කෘතිය ගැන තියුණා කියලා. ඒ තේමාව හිතේ තබාගෙන නැවතත් ඡේදේ කියනවා. තේමාව හිතේ තියාගෙන ඡේදේ කියනකොට ඔයාලට තේරෙනවා මෙන්න මේ කරුණු වැදගත්. අපි මොකද කරන්නේ? වැදගත් කරුණු යටින් ඉරියඳගෙන යනවා දෙවෙනි පියවර. වැදගත් කරුණු යටින් ඉරියඳගෙන යනවා. දැන් අපේ ළඟ තියෙන්නේ විභාග ප්‍රශ්න පත්‍රය ඇතුලේ තනින් තන ඉරියඳපු ඡේදයක්. අපි ඊළඟට කරන්න ඕනේ මොකක්ද? ඒ තනින් තන ඉරියඳපු කරුණු ටික විතරක් එක තැනකට ගන්න එකතු කරනවා. ඉරියඳපු කරුණු ටික එකට එකතු කිරීම. එකතු කරනකොට එකතු කිරීමේදී අපිට සිද්ධ වෙනවා ස්වාධීන වචන. ඒ කියන්නේ අපේම ස්වාධීන වචන සහ ස්වාධීන වාක්‍ය යොදන්න. නැත්නම් මේක ගැලපෙන්නේ නැහැ. දැන් වල තියෙන වචන ටිකක් එකට එකතු කරන්න බෑනේ එහෙම. අපි තව අපේ වචන දාලා අලුත් වාක්‍ය හදලා මේක අකුලනවා. දැන් සාරාංශය අපි හදමු. දැන් බලන්න ඕනේ අපි වචන ගාන හරිද? වචන ගාන හරිද? අවසාන පියවර. වචන ගාන ගලපනකොට බලන්න ඕනේ වචන අඩු නම් වැඩි කරන එක ලේසි. ඇයි? අතෑරපු කරුණු කීපයක් නැවත ඇතුළත් කරනවා. වැඩි කරනවා. හැබැයි වචන ගාන වැඩි නම් අඩු කරනකොට පරිස්සම් වෙන්න. ඇයි? වැදගත් කරුණු හැලෙන්නත් බෑ. එහෙනම් වචන ගණන වැඩි නම් අපි කරන්නේ මොකද්ද? අදහස් කීපයක් නැවත අකුලනවා. අදහස් කීපයක් නැවත අකුලා දක්වනවා. හැබැයි අර්ථයට හානිය නොවේ. හරිද? එතකොට ඔන්න දැන් සාරාංශය හරි. මේ ඔක්කොම කරන්නේ කටු වැඩකොල්ල එක. අපේ උත්තරේ අපි දැන් තමයි උත්තර කඩදාසියේ ලියන්නේ. හැබැයි මතක තියාගන්න සාරාංශ කරාට විතරක් ලකුණු ලැබෙන්නේ නැහැ. මේ සාරාංශ කරපු ඡේදයේ ඇතුළේදී අපේ අත්අකුරු පැහැදිලි වෙනවා. අක්ෂර වින්‍යාසය නිවැරදි වෙනවා. අක්ෂර වින්‍යාසය කියන්නේ මොකක්ද? එකම වර්ගයේ අකුරු දෙක බැගින් තියෙනවා නම් මොන අකුරු පාවිච්චි කරනවද? මොන ණයන්නද? මොන ලයන්නද? මොන ෂයන්නද? අල්ප ප්‍රාණද මහ ප්‍රාණද කියන එක. ඡේද බෙදන්නේ. සාරාංශී ඡේද බෙදන්නේ. ඡේද බෙදපු පාඩේ අපිට ලැබෙන්න පුළුවන්. නමුත් සාරාංශයක ඡේදය. නිවැරදි විරාම ලකුණු යොදන්න ඕනේ. අන්තිම ප්‍රධානම දේ උක්ත සහ ආඛ්‍යාත නිවැරදිව ගැලපෙන්න. උක්තාඛ්‍යාත නිවැරදිව ගැලපුණු තමයි ඒක නිවැරදි සාරාංශය. එහෙනම් මම නැවත ඔබට මෙනෙහි කරනවා මෙන්න මෙහෙමයි දැන් මම මේක පාඩම් මාලාවක් සම්මන්ත්‍රණයක් හැටියට කරගෙන යන්නේ. හැබැයි සංක්ෂිප්තව වැඩ කරන්නේ මොකද විශාල කාලයක් තිරයක් දිහා බලාගෙන ඔබට ඉගෙන ගන්න අමාරුයි. ඒ නිසා අපි කියන්නේ ෂෝට් ඇන්ඩ් ස්වීට් කියලා. ඊටාම සංක්ෂිප්තව හා කලාත්මකව අපි පාඩම් කීපයක් ඉක්මනින් ඉවර කරනවා. එතකොට මෙන්න මෙහෙමයි සාරාංශය. මුලින්ම අපි දීලා තියෙන ඡේදය කියවනවා. ඒකේ තියෙන තේමාව මනසට ගන්නවා. ඊට පස්සේ තේමාව හිතේ තියාගෙන ඡේදය කියවගෙන යන ගමන් වැදගත්ම කරුණ යටින් ඉරියඳිනවා. වැදගත්ම කරුණ යටින් ඉරියඳිනකොට අනවශ්‍ය කරුණු හැලෙනවා. ඊට පස්සේ යටින් ඉරියඳපු කරුණු එකතු කරලා ස්වාධීන වචන හා ස්වාධීන වාක්‍ය යොදමින් සාරාංශය කියනවා.
වචන ගාන අඩු නම් වැඩි කරන්න ලේසි අතෑරපු කරුණු කීපයක් ඇතුළත් කරලා වචන ගාන වැඩි නම් අඩු කරනකොට පරිස්සම් වෙන්න අර්ථයට හානියක් වෙන්න බෑ. ඒ වගේම මේ තනි ඡේදයක් විය යුතුයි, අකුරු පැහැදිලි විය යුතුයි, අක්ෂර වින්‍යාසය නිවැරදි විය යුතුයි, වාක්‍යවල වෘත්තාක්‍යයද ගැළපිය යුතුයි. එවිටයි සාරාංශයේ සියලුම ලකුණු සම්පූර්ණයෙන් ලැබෙන්නේ. එතකොට ඊටම පරිස්සමෙන් වමනාවේ මේ අභ්‍යාසවල යෙදෙන්නේ. අපි අද සාකච්ඡා කළා සාමාන්‍ය වාක්‍ය සම්ප්‍රදාය, සතර කම්මන්ත්‍රණය, සාරාංශය, පන්ති කාමරයක් තුල මේ වෙලාව ඇදෙන්නේ. මේක ලොකු වෙලාවක් බවටපත් වෙන්නේ. සටහන් ලියනකොට සටහන් කියන එකට නොගිහින් පාඩම් මෙනෙහි කිරීම මම මේ කරන්නේ. එළඹෙන සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට අනායාසයෙන් ඉතාම පහසුවෙන් ඒ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා එහෙනම් අදටම ඔබේ පාඩම සමාප්ත කරනවා. තවත් පාඩම් වාරයකින් අපි තවත් පාඩම් කීපයක් ආවරණය කරන්නට සූදානමින් හමු වෙමු.